දුර පුතාට සුබ සන්ධ්‍යාවක්. අපි 10 ශ්‍රේණියේ ගණිතය පන්ති පටන් ගන්නවා. අපි 87 වෙනි පිටු වෙනකන් ගිය සතියේ කතා කරා. අපි 88 වෙනි පිටුවේ ඉඳන් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නිදසුන දෙක කියන කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙන. එතකොට අපි එක බැලුවොත් එහෙම රූප සටහනේ දැක්වෙන තොරතුරු අණුව BAC කියන කෝණය. ඒ කියන්නේ BAC කියන කෝණය මේ කෝණය. එකතු කිරීම ABC කියන කෝණය ABC කියන කෝණය මේ කෝණය. එතකොට සමානයි DEC කියන කෝණය DEC කියන කෝණය මේ කෝණය කියලා දක්වන්න තියෙනවා. මේක එතරම් අමාරු ගානක් නෙවෙයි. මේක දුල පුතාලා මේ කොටස බැලුවොත් එහෙම එතකොට මේක කෙලින්ම මේ B කියන කෝණයයි D කියන කෝණයයි මෙතන කෝණයයි. මම මේක මේ අවස්ථාවේ එතකොට මම මෙතන හතරක් දාන්නම්. එතකොට මේ කෝණයයි මෙතන කෝණයයි මේ කෝණ දෙක සමානයි කියලා දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. මොකද අනුරූප කෝණ මේවා. අනුරූප කෝණ එතකොට මේක ඒක නිසා දූල පුතාලට මේක සමානයි කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒක භාවිතා කරලා පුළුවන් මේක සාධනය කරන්න. ඒකින්ද අපි මුලින්ම ADE කියන ත්‍රිකෝණයේ අපි බාහිර කෝණයයි මේ කෝණ දෙකයි සමානයි මේ කෝණ දෙක එකතුවට මේ බාහිර කෝණය සමානයි කියන එක දුල පුතාලා දන්නවා. අපිට ඒක ලියන්න පුළුවන් මුලින්ම. එතකොට අපි ඒක ලිව්වොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට අපිට ලියන්න පුළුවන් ADE කියන ත්‍රිකෝණේ ADE කියන ත්‍රිකෝණේ මම ඒක පාට කරන්නම් පොතේ ලියලා තියෙන කොටස. ඒක මම හිතන්නේ ලේසි වෙයි. ADE කියන ත්‍රිකෝණේ මේ කොටසේ ඉඳන් ලියා ගන්න. DEC කියන කෝණයේ කොටස එතකොට DEC කියලා කියන කොටස චුට්ටක් ඉන්න. මේ DEC කියන කෝණය මේ මෙතන මේ තියෙන කෝණය මේ කෝණය ගැන කියන්නේ මෙතන මේ E කියලා මම දක්වපු මෙතන කෝණය ගැන කියන්නේ DEC කියන කෝණය. මේක ADE කියන ත්‍රිකෝණයේ බාහිර කෝණයක්. ඒක හින්දා අපිට ලියන්න පුළුවන් එතකොට මෙතන කෝණේ ඒ කියන්නේ DAE කියන කෝණයයි ADE කියන කෝණයයි ADE කියන කෝණයයි මේ කෝණය එකතුව සමාන වෙනවා කියලා මෙතනට. ඒක නිසා අපිට ලියන්න පුළුවන් DEC කියන කෝණය සමාන වෙනවා DAE කියලා කියන්නේ මේ කෝණයයි ඊළඟට මේ කෝණය ADE කියලා ලියන්න පුළුවන් අපිට ඒ කෝණය එකතුවට සමාන වෙනවා කියලා. ඒ වගේම අපිට ඊළඟට ලියන්න පුළුවන් මේ ADE කියන කෝණේ මේ DBC කියන කෝණය එහෙම නැත්නම් BAC කියන කෝණය ලොකු ත්‍රිකෝණය ගහුවොත් එහෙම ABC කියන කෝණයයි මේ ADE කියන කෝණේ සමානයි. මොකද අනුරූප කෝණ. මෙතන අපි එකට හේතුව ලියන්න ඕන. මෙතන මේ සමාන්තර කියන එක මේ DE කියන රේඛාවයි BC කියන රේඛාවයි සමාන්තරයි. එතකොට මේ රේඛා දෙක සමාන්තර හින්දා මේක අනුරූප කෝණ වෙන්නේ. ඒක නිසා අපි හරිනම් ඒක ලියන්න ඕනේ කොටස. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ කොටස අපි ලියාගත්තේ එතකොට මම එක පල්ලෙහෙන් පාට කරන්නම් මේ කොටස ලියාගත්තේ. ඊළඟට
ඊළඟට අපි ලියාගත්ත එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ කෝණය එතකොට අපි කලින් කතා කරා බාහිර කෝණ හින්දා මේ අවස්ථාවේදී D මේ අවස්ථාවේදී එතකොට මේ මෙතන මේ කෝණය DEC කියන කෝණයයි කෝණය සමාන වෙනවා මේ අභ්‍යන්තර මේ තියෙන කෝණ දෙකේ ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට. එතකොට අපි ඒක කොටස තමයි මුලින් ලිව්වේ. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් මේ DE කියන රේඛාවයි BC කියන රේඛාවයි එතකොට චුට්ටක් ඉන්න BAC කියන කෝණයයි DAE කියන මේ අවස්ථාවේදී අපිට කියන්න ඕන මේ අවස්ථාවේදී DE කියන රේඛාවයි BC කියන රේඛාවයි සමාන්තර කියලා. මෙතන දීලා තියෙනවා සමාන්තරයි කියලා දුර පුතාලට පේනවා ඇති. සමාන්තර නම් එතකොට අනුරූප කෝණ සමානයි කියන එක එතකොට අපිට කියන්න පුළුවන්. ඒක නිසා මේ අවස්ථාවේදී මෙතන අනුරූප කෝණ කියලා කියන්න පුළුවන් මේ කොටස් දෙකට. එතකොට ඒක නිසා අපිට කෙලින්ම මේ අවස්ථාවේදී එතකොට මේ කොටස දුර පුතාල ලියාගත්තේ නැත්නම් කමන්නේ ඒක වැඩක් නැහැ. එතකොට අපිට ලියන්න පුළුවන් DE කියන රේඛාව සමාන්තර වෙනවා BC කියන රේඛාවට. දුර පුතාලට පොඩ්ඩක් පේන එක වෙනස් වෙලා ඇති. මේ මම අතින් ලියන්නේ පෑන නැතුව. ඒක නිසා පොඩ්ඩක් කියව ගන්න අපහසු වෙන්න පුළුවන්. BC කියන DE කියන රේඛාවයි BC කියන රේඛාවයි සමාන්තරයි. මේකෙන් පෙන්නන්නේ සමාන්තරය කියලා. එතකොට ඕනනම් අපිට DE කියන රේඛාව කියලා ලියන්න පුළුවන්. නමුත් D කිව්වහම මේ කොටස කියලා දාන්නවා. එතකොට BC කිව්වහම මේ කොටස. එතකොට DE සමාන්තරයි BC නිසා එතකොට DE සමාන්තරයි BC හින්දා අපිට කියන්න පුළුවන් මේ අවස්ථාවේදී ADE කියන කෝණය මේ කෝණයයි මේ ABC කියන කෝණය මේ කෝණේ සමානයි කියලා. ඒකට අපිට කියන්න පුළුවන් අනුරූප කෝණ කියලා. මක් නිසාද මේ අනුරූප කෝණ කියන එක වරහන් ඇතුළේ දුර පුතාල ලියා ගන්න පුළුවන්. එතකොට ඒක හින්දා අපිට මේ අවස්ථාවේදී මේ මෙතන ADE කියන එක වෙනුවට මේක වෙනුවට අපිට පුළුවන් ABC කියන එක ආදේශ කරන්න. චුට්ටක් ඉන්න. BAC කියන එක මේ කොටස අවශ්‍යයි. මොකද මෙතන මේ ලියලා තියෙන එක වෙනසක් තියෙන්නේ. මේ කොටස අවශ්‍යයි. මොකද මේ අවස්ථාවේදී DAE කියන ත්‍රිකෝණයට ලියලා තියෙන එක නිසා මේක ලොකු ත්‍රිකෝණයට ලියනකොට මේ දෙකම එකයි කියන එක ලියන්න ඕනේ. ඒක නිසා මේක අවශ්‍ය වෙනවා. එතකොට අපි ඒක ඊළඟ කොටසට අපි ගෙනිච්චොත් එතකොට මේක පල්ලෙහා කොටසින් ලියා ගන්න පුළුවන් දුර පුතාලට. මේ අවස්ථාවේදී මෙතන මේ අවස්ථාව එකම කෝණේ මේ කියන්නේ. නමුත් ඒක ඒ ඉලක්ක මේ අකුරු දෙකක් වෙනස් අකුරු භාවිතා කරන නිසා අපහු කියන්න වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී DAE කියන කෝණේ BAC කියන කෝණයයි සමානයි කියලා අපිට කියන්න වෙනවා. එකම කෝණය හින්දා කියන එක දුර පුතාල එක ලියා ගන්න එකම කෝණය. ඒක නිසා අපි මෙහෙම විශේෂයෙන් නොකියුවත් කමක් නැහැ. නමුත් ඒක කියන එක හොඳ වෙනවා. මොකද මේ අවස්ථාවේදී අපි
DAE කියන කෝණය වෙනුවට අපි භාවිතා කරනවා BAC කියන කෝණය. මොකද එකම කෝණය අපි කියන්නේ කියන විදි දෙකකින් තමයි එක කියන්නේ. එතකොට අපිට මේ අවස්ථාවේදී එතකොට මේක එතකොට DAE කියන එක BAC කියන එක වෙනවා. එතකොට අපිට මේක අපි DAE කියන එකට අපිට පුළුවන් ආදේශ කරන්න මේක වෙනුවට ආදේශ කරන්න පුළුවන් DAE කියන එක වෙනුවට BAC කියන එක. මෙතන දක්වලා තියෙන එක ADE කියන එකට අපිට ABC කියන එක ආදේශ කරන්න පුළුවන්. එතකොට අපිට මේ ආකාරයට ඔප්පු කිරීම කරන්න පුළුවන්. එතකොට මේක තරම් අපහසු ගානක් නෙවෙයි මේ අවස්ථාව. එතකොට අනුරූප කෝණ කියන එක විතරයි දැනගන්න ඕන. අනිත් එක ඒකේ ඒ ත්‍රිකෝණ එකම කෝණ කියන එක ඒක මේ අවස්ථාවේදී භාවිතා කරා. නමුත් ඒක ලොකු දෙයක් නෙවෙයි. ඒක නිසා අනුරූප කෝණ සමානයි ඊළඟට බාහිර කෝණ කියන එකයි. ඒ දෙක දැනගත්තත් එහෙම මේ ගාන හදන්න පුළුවන්. මේ කොටස දුවල පුතාලා ලියාගෙන කියන්න අපිට ඊළඟ කොටසට යන්න පුළුවන්. අපි ඊළඟ කොටස බලන්න බලාපොරොත්තු වෙනවා අභ්‍යාසය කියන එක. මේක දුවල පුතාලා හදලා බලන්න අභ්‍යාස මේවා. එතකොට ප්‍රතිමුඛ කෝණයි අනුරූප කෝණයි ඒ වගේ කීපයක් විතරයි තියෙන. අනිත් එක බාහිර කෝණ. මේ තුන විතරයි තියෙන්නේ. ඒක නිසා මේ තුනෙන් එකකට අනිවාර්යයෙන්ම කොහෙන් හරි එක වැටෙන්න ඕන. ඒක නිසා ඒක හොඳින් බැලුවොත් එහෙම එතකොට අනුරූප කෝණද එතකොට F අකුර හැඩේ තියෙන අවස්ථාවේදී ඉන්නේ අනුරූප කෝණ. එතකොට ඊළඟට ප්‍රතිමුඛ කෝණ. එතකොට අනිත් පැත්තේ තියෙන කෝණය නම් ප්‍රතිමුඛ කෝණ වෙනවා. ඊළඟට බාහිර කෝණ. බාහිර කෝණයක් කියන අවස්ථාව. එතකොට මේ අවස්ථා තුන තමයි බොහෝ වෙලාවට එන්නේ. ඒක නිසා ඒක තරම් අපහසු දෙයක් නෙවෙයි. එතකොට අවස්ථා තුනෙන් එකක් අපි හොයාගෙන අවශ්‍ය විදියට ඒක ඔප්පු කිරීම තමයි සිද්ධ කරන්න ඕනේ. දුවල පුතාලා මේ කොටස් ටික එතකොට හදන්න අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අනුවෙනි පිටුවේ තියෙන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සම්බන්ධ ප්‍රමේය. අනුවෙනි පිටුවේ තියෙන එතකොට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සම්බන්ධ ප්‍රමේය කියන කොටස තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒක බැලුවොත් එහෙම එතකොට ABC කියලා මෙතන ත්‍රිකෝණයක් දීලා තියෙනවා. එතකොට ABC කියන ත්‍රිකෝණය තියෙනවා. අපි ඒක බැලුවොත් එහෙම ABC ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණ මෙතන දාලා දෙක්වලා තියෙන. එතකොට ABC කියන එකයි BAC කියන එකයි ඊළඟට ACB කියන. එතකොට මේ අභ්‍යන්තර කෝණ තුනක් තියෙනවා මේ ත්‍රිකෝණේ. මෙම කෝණ තුනේ අගයන්ගේ එකතුව අංශක 180 බව අපි දන්නවා. එතකොට දූල පුතාලා දන්න දෙයක්. එතකොට අංශක 180ක් වෙනවා කියන එක මේ කෝණ තුනේ එතකොට එකතුව. එතකොට දූල පුතාලා ලියා ගන්න. එතකොට මේ කොටස ප්‍රමේයක් විදිහට ලියා ගන්න. ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180. ඒක නිසා අංශක 180ක් වෙන්න ඕනේ. එතකොට ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව.
ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙන්න ඕන කියන එක දූල පුතාලක ලියා ගන්න. ඒක ඊටාම වැදගත් ප්‍රමේයක් ඒක නිසා ඒක හොඳින් ඒක දැනගන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම ඕනම කෙනෙක් ඒක ත්‍රිකෝණයක අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එනම් ඉහත රූපයට අදාළව එතකොට මේ කලින් රූපය එතකොට මේ A කියන කෝණය අපි සරලව කිව්වොත් A කියන කෝණයයි අපි B කියන කෝණයයි C කියන කෝණයයි එතකොට ABC කියන කෝණ A කියන කෝණයයි B කියන කෝණයයි C කියන කෝණය එතකොට අපි සාමාන්‍යයෙන් අකුරු තුනකින් දක්වන්නේ එතකොට B කියන එක මැදට එන්න ABC කියලා කියනවා BAC කියලා කියනවා ඒ කෝණය අපි C කෝණය ACB කියලා දක්වනවා. එතකොට මේ තුනේ එකතුව මේ තුනේ එකතුව එතකොට අංශක 180ක්. අංශක 180ක් කියන එක තමයි දක්වලා තියෙන්නේ. අපිට මේ කොටස දූල පුතාලට මේ ගැටලු විසඳන්න පුළුවන් කියලා දක්වලා තියෙන මේක භාවිතා කළා මේක ඔප්පු කරන්නත් ඉතාම පහසුවෙන් පුළුවන් කලින් ඉගෙනගත්තු දේවල් භාවිතා කළා අපි මේ කොටස බැලුවොත් එහෙම එතකොට මේකේ නිදසුන කියන එක අපි බැලුවොත් එහෙම එතකොට රූපේ දැක්වෙන තොරතුරු අනුව ACB කියන මේ කෝණය අගය හොයන්න එතකොට දූල පුතාලා දන්න දෙයක් එතකොට මේකෙදි ලියන්න පුළුවන් මේ අවස්ථාවේදී කෝණ තුනේ එකතු අංශක 180ක් කියන එක ලියලා ආදේශ කරන එක ඊටාම වැදගත් වෙනවා මේකේ මේ දක්වලා තියෙන ආකාරයට එතකොට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය කියන එකත් වරහන් ඇතුලේ ලියන්න පුළුවන් නම් ඒක වැදගත් ඒක නිසා අනිවාර්යයෙන් මේවා ලියලා ආදේශ කරන්න ඒක වැදගත් වෙන එතකොට මේක දක්වලා තියෙන ආකාරයට එතකොට දූල පුතාලට පුළුවන් මේ අවස්ථාවේදී එතකොට අපිට පුළුවන් මම මෙතන දක්වන්න නිල් පාටින්ම මේ කෝණ තුනේ එකතු අංශක 180ක් කියලා අපිට ලියන්න පුළුවන් එතකොට BAC කියන කෝණයයි ABC කියන කෝණයයි ඊළඟට ACB කියන BCA හරි කෝණ එතකොට ඒ කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙනවා ත්‍රිකෝණයක එතකොට අභ්‍යන්තර කෝණ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය තමයි ඒක එතකොට මේ කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙනවා එතකොට ඒක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව තමයි එතකොට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට 60 එකතු කිරීම 40 එකතු කිරීම මේ ACB කියන කෝණය එතකොට 60 එකතු කිරීම 40 එකතු කිරීම ACB කියන කෝණය සමාන වෙනවා අංශක 180ක්. ඒක සමාන වෙනවා අංශක 180කට. එතකොට මේ අවස්ථාවේදී අපිට මෙතන එක්කහු කරාම 100 කියලා දුර පුතාලා දන්නවා 60 40යි කියන්නේ 100යි. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපිට දෙපැත්තෙම 100ක් අඩු කරාම එතකොට මේ අවස්ථාවේදී මේ 100ට ඍණ 100ක කැපිලා යනවා 180 අඩු කිරීම 100 කියන එක අපිට ලැබෙන. එතකොට ACB කියන කෝණය මේ කෝණය සමාන වෙනවා එතකොට 180 අඩු කිරීම 100 ඒ කියන්නේ ACB කියන කෝණය සමාන අංශක 80ක් වෙනවා. ඒක ඊටාම පහසු ගානක් ඒක නිසා 180 කියන එක එතකොට දුල පුතාලා කෙලින්ම හිතින් හදන්න පුළුවන් නමුත් ඒක අභ්‍යන්තර ඒ කෝණ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් කියන එක ඒක අනිවාර්යයෙන්ම ලියලා ආදේශ කරන්න එක වැරදුනොත් එහෙම ඊටාම වැදගත්. මොකද වැරදුනොත් ලකුණු බිඳුව වෙන්නේ ඒක වෙන්න පුළුවන් කොටස නැති කරගන්න පුළුවන් ඒකේ.
දූල පුතාලේ කොටස ලියා ගන්න. එතකොට ලියාගෙන කියන්න ලියාගෙන ඉවරුනහම මෙතන ඉඳන් එතකොට මෙතන ඉඳන් ලියා ගන්න එක ත්‍රිකෝණය ඇඳලා. ත්‍රිකෝණය ඇඳලා එතකොට මේ කෝණය එතකොට C කියන කෝණය හොයන්න කියන එක ඒක ලියා ගන්න. එතකොට ලියාගෙන ඉවර වෙලා කියන්න අපි ඊළඟ කොටස කතා කරන්න බලාපොරොත්තු. දූල පුතාලා ලියාගෙන ඉවරයි කියලා හිතනවා. අපි ඊළඟ කොටසට ගියොත් එහෙම අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එනම් තාම ලියනවා නම් කියන්න අපි ඊළඟ කොටසට යනව නැත්තම් අපි නිදසුන දෙක කියන එක නිදසුන දෙක කියන එකත් ඉතාම පහසු ගානක්. එතකොට නිදසුන දෙක එතකොට භාවිතා කළා අපිට මේ අවස්ථාවේදී x වල අගය හොයන්න කියලා දක්වලා තියෙනවා. ඒක නිසා දූල පුතාලා දන්න දේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව ආංශක 180ක් වෙනවා කියන එක අපිට ලියන්න පුළුවන්. එතකොට මේක එතකොට මේ අවස්ථාවේදී ඕනනම් මෙතන කෝණ දීලා නැති නිසා අපිට කෙලින්ම මේක වචනෙන් තමයි ලියන්න වෙන්නේ. ඒක නිසා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එකතුව එහෙම නැත්නම් ඓක්‍ය අංශක 180ක්. ඒක නිසා අපි ඒක සමීකරණයකින් ලිව්වොත් එහෙම 2x ඕනනම් මේක මෙහෙන් ලියන්න පුළුවන්. x එකතු කිරීම 2x හරි 2x එකතු කිරීම x හරි එකතු කිරීම 30 සමාන වෙනවා අංශක 180ක්. එතකොට ඒක නිසා අපි මේ අවස්ථාවේදී x එකතු කිරීම 2x කියලා කියන්නේ 3x. 3x එකතු කිරීම අංශක 30 සමානයි 180ක් වෙනවා. අපි දෙපැත්තෙන්ම 30ක් අඩු කරාම එතකොට අපිට ලැබෙන්නේ මේ පැත්තෙන් එතකොට 3x කියන එක 130න් 180න් එතකොට 30ක් අඩු කරාම 150ක් වෙනවා. ඒක නිසා 3x කියන එක සමාන වෙනවා 150ට x කියන එක සමාන වෙනවා 50යි අංශක වලට. ඒක ඊටාම පහසු ගානක්. ඒක දූල පුතාලා ලියා ගන්න. ඒක ඊටාම පහසු ගානක්. එතකොට අභ්‍යන්තර කෝණවල එකතුව එහෙම නැත්නම් අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක 180ක් වෙනවා කියන එක දැනගෙන හිටියාම ඕන ගානක් මේ ආකාරයට හදන්න පුළුවන්. මේකත් දූල පුතාලා ලියා ගන්න ලියාගෙන කියන්න අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. එතකොට
දූල පුතාලා ලියාගෙන ඉන්නාම කියන්න අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. එතකොට දූල පුතාලා ලියාගෙන ඉවරයි කියලා හිතෙනවා. තාම ලියනවා නම් කියන්න අපි ඊළඟ කොටස නිදසුන 3 කියන කොටසට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නිදසුන 3 කියන එක අපි බැලුවොත් එතකොට මේ අවස්ථාවේදී AB හා CD සරල රේඛා AB කියන සරල රේඛාවයි CD කියන සරල රේඛාවයි E කියන ලක්ෂයේදී එතකොට එකිනෙක ඡේදනය වෙනවා. එතකොට මේ E කියන ලක්ෂය එතකොට මෙතනදී එකිනෙක ඡේදනය වෙනවා කියලා දක්වනවා. ADE කියන ත්‍රිකෝණයේ අංශක මේ කෝණය ADE කියන කෝණය එතකොට අංශක 35ක් කියලා දක්වනවා. DAE කියන කෝණය කියන කෝණය අංශක 70ක් කියලා දක්වනවා. ECB කියන කෝණය අංශක 55ක් නම් මේ අවස්ථාවේදී අහන්නේ CBE කියන කෝණය අගය මොකක්ද කියලා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේකේ මේ රූපය දෙන්නේ නැහැ කියන එක තමයි මෙතන කියන්නේ. එතකොට මුලින්ම දී ඇති තොරතුරු අතුරත් කළ රූපයක් හඳින්න කියලා. එතකොට දූල පුතාලා මෙතන AB හා CD කියන සරල රේඛා කියන එක. එතකොට AB කියන සරල රේඛාවයි එතකොට CD කියන සරල රේඛාවයි එතකොට E කියන ස්ථානයේදී ඡේදනය වෙනවා කියන එක. එතකොට මෙතන කියන්නේ E කියන සරල ස්ථානයේදී ඡේදනය වෙනකොට මේක අපිට දක්වන්න පුළුවන්. D කියන එක ස්ථානයේ මේක දැක්වුවොත් එහෙම එතකොට මෙතන C කියන එක ඊළඟට මේක A මෙතන B. එතකොට මේ අවස්ථාව එතකොට මේකෙදී මෙතන කෝණවල අගයන් දීලා තියෙනවා. එතකොට ADE කියන කෝණය ADE කියන කෝණය මේ කෝණය ගැන කතා කරන්නේ. එතකොට අපිට මේක ආසන්න වශයෙන් අංශක 35කට ආසන්න වශයෙන් එතකොට දක්වන්න පුළුවන් නම් ඒක හොඳ වෙනවා. 35යි අංශක ඊළඟට DAE කියන කෝණය මේක අංශක 70ක් වෙනවා. ඊළඟට දීලා තියෙන්නේ ECB කියන කෝණය අංශක 55ක් කියලා දක්වලා තියෙන එක නිසා ඒක එක්තරා විදිහක මේ තරමට විතර අපි දැක්කොත් එහෙම එතකොට මෙතන මා රතු පාටින් දක්වන ටික එක අදාළ නැහැ මේ කොටස. එතකොට මේ අවස්ථාවේදී අපි මේ කොටස බැලුවොත් එහෙම එතකොට ECB කියන එක අංශක 55ක් කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ කෝණය CBE කියන කෝණය මේ කෝණය තමයි අපිට හොයන්න අවශ්‍ය වෙන්නේ. ඒක ප්‍රශ්නාර්ථයක් දැම්මොත් එහෙම එතකොට අපිට මෙතන තියෙන වැදගත්ම කරුණ තමයි ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ මෙතන තියෙනවා. ප්‍රතිමුඛ කෝණ කියන එක මම මෙතන මේ කතිරයක් දැම්මොත් එහෙම මෙතනත් මේක මේ දෙක ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ කියන එක එතකොට ඒක ඊටාම වැදගත් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපිට එතකොට ප්‍රතිමුඛ කෝණ හින්දා ඒවයි අගයන් සමාන වෙනවා කියන එක. එතකොට ඒක නිසා මේ ප්‍රතිමුඛ කෝණ එන අගයන් සමාන වෙනවා කියලා කියන්නේ මෙතන තියෙන ඉලක්කම් මේ කොටස් කෝණ දෙකේ එකතුව මේ කෝණ දෙකේ එකතුවට සමාන වෙන්න ඕන අනිත් පැත්තට කිව්වොත් එහෙම. ඒ මොකද මේ අවස්ථාවේදී
මේ අවස්ථාවේදී මේ ත්‍රිකෝණේ එකතුව මේ ත්‍රිකෝණේ කෝණවල එකතුව අංශක 180ක් වෙන්න ඕන. මේ ත්‍රිකෝණේ කෝණවල එකතුවත් අංශක 180ක් වෙන්න ඕන. නමුත් මේ ප්‍රතිමුඛ කෝණ කියන දෙක සමාන හින්දා ඒ දෙකෙන්ම ඒක එතකොට මේ අවස්ථාවේදී අපිට මේකෙදි කියන්න පුළුවන් ඕනනම් මේ කෝණය මෙතන තියෙන මේ කෝණය ඒ කියන්නේ මේ ත්‍රිකෝණයට මේ අංශක 180ක් වෙනවා කියලා ලියන්න පුළුවන්. ඊළඟට මේ ත්‍රිකෝණයේ අංශක 180ක් වෙනවා කියලා ලියන්න පුළුවන්. අපිට මේ ප්‍රතිමුඛ කෝණ දෙක සමානයි කියලා ලියන්න පුළුවන්. එතකොට ප්‍රතිමුඛ කෝණ සමාන නම් එතකොට අපිට ඒකෙදි මේ කොටසේ එකතුව සමානයි මේ කොටසේ එකතුව කියලා ලියන්න පුළුවන්. ඒ ආකාරයට හදන්නේ අපි පොතේ හදලා තියෙන ආකාරي පොඩ්ඩක් බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී මෙතන දක්වලා තියෙන්නේ ADE කියන ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණය එතකොට මුලින්ම තියෙන මේ ත්‍රිකෝණය බැලුවොත් එහෙම මේ ත්‍රිකෝණයට අපි එතකොට ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180ක් කියලා ලියනවා. එතකොට මේ අවස්ථාවේදී ADE කියන කෝණයයි ඊළඟට DAE කියන කෝණයයි එතකොට AED කියන කෝණය එතකොට එකතු අංශක 180ක් වෙනවා. ඒ අවස්ථාව එතකොට මේක දක්වලා තියෙන අංශක 180ක් වෙනවා කියන එක එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට ඒක අංශක 180ක් වෙනවා. මොකද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව කියන එක තමයි. එතකොට අංශක 180ක් වෙනවා. එතකොට මේ අවස්ථාව එතකොට මේකෙදී අපි මෙතන කෝණේ D කියන කෝණය එතකොට දන්නවා ඒක අංශක 35ක් වෙනවා. අපි මේ කෝණේ A කියන කෝණයත් එතකොට දන්නවා. එතකොට ඒක අංශක 70ක් වෙනවා. එතකොට අපිට මේ අවස්ථාවේදී මේකෙදී AED කියන කෝණය මේ කෝණය අපිට හොයන්න පුළුවන්. ඒකෙන් මොකද 180ක් වෙන්න ඕන සේරම එකතුව මේ කෝණය එතකොට අපිට හොයන්න පුළුවන්. ඒක එතකොට හෙව්වොත් එහෙම එතකොට අංශක 180 මේක එතකොට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව. එතකොට මේකෙදී එතකොට ඒවට ආදේශ කරාම අපිට අවසාන වශයෙන් ලැබෙනවා අංශක 75ක් කියලා AED කියන කෝණය. AED කියන කෝණය අංශක 75ක් කියලා අපිට ලැබෙනවා. AED කියන කෝණය අංශක එතකොට 75ක් කියලා අපිට ලැබෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මේකෙදී AED කියන කෝණය මේ කෝණේ සමානයි කියලා මම කලින් කිව්වා. ඒ මොකද ප්‍රතිමුඛ කෝණ කියන එක සමාන වෙනවා. ඒක නිසා මේ අවස්ථාවේදී එතකොට AED කියන කෝණය සමාන වෙනවා BEC කියන කෝණය. මොකද ප්‍රතිමුඛ කෝණ. AED කියන කෝණය එතකොට සමානයි BEC කියන කෝණය. මොකද ප්‍රතිමුඛ කෝණ. ඒ කියන්නේ කලින් අපි මේක විසඳුවා AED කියලා කියන්නේ අංශක 75ක් කියන අපිට කියන්න පුළුවන් BEC කියලා කියන්නේ අංශක 75ක් කියලා. එතකොට මේ අවස්ථාවේදී එතකොට AED කියන එකත් අංශක 75ක් වෙනවා. BEC කියන එකත් අංශක 75ක් වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට දැන් BEC කියන ත්‍රිකෝණය එතකොට මේ අනිත් ත්‍රිකෝණය ගැන කතා කරන්නේ. එතකොට මේ ත්‍රිකෝණය ගැන කතා කරන්නේ දැන් කතා කරන්නේ මේ ත්‍රිකෝණය ගැන. මේ ත්‍රිකෝණය එතකොට මේක එකතු කිරීම මේ ත්‍රිකෝණය එකතු කිරීම මේ කෝණය කියලා කියන්නේ අංශක 180ක් වෙනවා. එතකොට ඒ මොකද ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ කියන එක තමයි මෙතන ලියලා තියෙන්නේ. එතකොට BEC කියන ත්‍රිකෝණය එතකොට මේ එක් කෝණවල එකතු අංශක 180ක් වෙනවා. මොකද අභ්‍යන්තර කෝණ එකතුව. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව තමයි එතනින් දක්වලා තියෙන්නේ.
එතකොට අපිට පුළුවන් එතකොට මේකට ආදේශ කරාම E කියන BEC කියන කෝණය එතකොට අපි ඒ කෝණය කියන එක එතකොට ආදේශ කරොත් එහෙම මේ අවස්ථාවේදී BEC කියන කෝණය BEC කියන කෝණය එතකොට අපි දන්නවා අංශක 75ක් කියන එක. ඊළඟ එක අපි බැලුවොත් එහෙම එතකොට BCE කියන කෝණය BCE කියන කෝණය අපි බැලුවොත් එහෙම එතකොට BCE කියන කෝණය අංශක 55ක් වෙනවා. එතකොට BCE කියන කෝණය BCE කියන කෝණය අංශක 55ක් වෙනවා. එහෙනම් අපිට CBE කියන කෝණය හොයන්න පුළුවන් කොහොමද? අංශක 180 වෙන් එතකොට 75යි එතකොට 55යි අඩු කරාම. ඒ කියන්නේ අංශක 180 වෙන් එතකොට 55ක් ඒ කියන්නේ මේ අවස්ථාවේදී 50යි අංශක වෙනවා. මේ අවස්ථාවේදී කෝණය මේ කෝණයාගේ එතකොට 50යි අංශක වෙනවා කියලා. එතකොට අපිට මේ අවස්ථාවේදී දැනගන්න පුළුවන්. එතකොට මේකෙන් එතකොට අංශක 50ක් වෙනවා ඒ කෝණය. දුර පුතාලා එතකොට කලින් පින්තූරය ඇඳගත් මම පොඩි කරන්නම් මේක. එතකොට කලින් පින්තූරේ ඇඳගෙන එතකොට මේක එතකොට තව පොඩ්ඩක් පොඩි කරන්නම්. එතකොට කලින් පින්තූරේ ඇඳගෙන එතකොට මේ අවස්ථාවේදී මේ කොටස ලියා ගන්න එතකොට ලියාගෙන එතකොට අන්තිමට අංශක 50 කියලා දුල පුතාලට උත්තරේ ලැබෙනවා. මේ ටික ලියාගෙන ඉවරුනහම කියන්නේ එතකොට මේ පින්තූරේ ඇඳගෙන ඉතුරු ටික ලියා ගන්න එතකොට අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට දුල පුතාලා ලියාගෙන තාම ලියන්න නම් කියන්න. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ලියන්න නම් කියන්න. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම නිදසුන 4 කියන එක අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිදසුන 4 කියන එක. ඒක බැලුවොත් එහෙම එතකොට අභ්‍යන්තර කෝණ මේ අවස්ථාවේදී මම මේක ස්ක්‍රීන් එක ලොක් කරන්න. මේ අවස්ථාවේදී එතකොට මේකේ නිදසුන 4 කියන එක අපි බැලුවොත් එහෙම එතකොට අභ්‍යන්තර කෝණ අංශක 55 60 සහ 75 වන ත්‍රිකෝණයක් පවතිනවා. එතකොට පවතිනවද කියන එක එතකොට නිර්ණය කරන්න. එතකොට ඒක දුල පුතාලට එතකොට මේ අවස්ථාවේදී මේ ත්‍රිකෝණේ කෝණ තුනේ එකතුව උපරිම තියෙන්න පුළුවන් අංශ කීයද 180. එහෙනම් මේ අවස්ථාවේදී මේ කෝණ තුනේ එකතුව කොච්චරක්ද කියන එක. ඒකේ අංශක 180ක්ද එහෙම නැත්නම් ඊට වඩා අඩුද ඊට වඩා වැඩිද කියන එක අපි බැලුවාම අපිට කියන්න පුළුවන් මේකේ එතකොට මේ වගේ ත්‍රිකෝණයක් පවතිනවද කියන එක. එතකොට මේ අවස්ථාවේදී මේක දක්වලා තියෙන ආකාරයට එතකොට මේ දීලා තියෙන කෝණ තුනේ එකතුව මුලින්ම හොයන්න ඕන. එතකොට දීලා තියෙන කෝණ තුනේ එකතුව එතකොට සමාන වෙනවා 55 එකතු කිරීම 60 එකතු කිරීම 75. එතකොට 75යි එතකොට
55යි 60යි එකතු කරාම එතකොට මේ අවස්ථාවේදී 190ක් වෙනවා කියලා දක්වලා තියෙනවා අංශක. අංශක 190ක් මේ අවස්ථාවේදී වෙනවා කියලා දක්වලා තියෙනවා. අංශක 190ක් වෙනවා කියලා දක්වලා තියෙනවා. ඒක එතකොට මේක බැලුවොත් එහෙම එතකොට ඕනෑම ත්‍රිකෝණයක එතකොට ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව අංශක 180ක් වෙන්න ඕන. ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව අංශක 180ක් වෙන්න ඕන. නමුත් මේ අවස්ථාවේදී අංශක 190ක් වෙලා තියෙන්නේ. එහෙනම් මේක වෙන්න බෑ කියන එක තමයි කියන්නේ. එතකොට අපි ඒක ලියා ගන්න අවස්ථාව බැලුවොත් එහෙම ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව අංශක 180ක් විය යුතුයි. මේ අවස්ථාවේදී මේ කෝණ තුනේ එකතුව අංශක 180ට අසමාන හින්දා මේ දීලා තියෙන අභ්‍යන්තර කෝණ තුන කෝණවන ත්‍රිකෝණයක් පැවතිය නොහැකි කියලා දක්වලා තියෙනවා. ඒක දූල පුතාලා තේරුම් ගන්න. එතකොට අංශක 180ක් වෙන්න ඕන කියන එක. එතකොට කෝණ තුන එකතු කරාම ඒක අපිට කියන්න පුළුවන් ඉස්සෙල්ලාම ඕනනම් මේ වගේ ගානක් හදනකොට අපිට කියන්න පුළුවන් ඕනනම් මුලින්ම මේක එතකොට ත්‍රිකෝණයක් කියලා හිතනවා කියලා. එතකොට ඒක ත්‍රිකෝණයක් කියලා හිතලා ඒක අපි ත්‍රිකෝණයක් කියලා උපකල්පනය කළා. එතකොට අපි ඒකේ කෝණ තුන එකතු අංශක 180ක් විය යුතුයි කියලා. නමුත් මේක එතකොට එක්කහු කරාම එතකොට අපිට පුළුවන් මේක එක්කහු කරාම 190ක් වෙනවා. එහෙනම් මේ අවස්ථාවේදී අපිට කියන්න පුළුවන් එහෙනම් අපේ උපකල්පනය කරපෙක කියන්නේ මේක මේ ත්‍රිකෝණයක කෝණ තුන කියන එක නෙවෙයි කියන එක අපිට කියන්න පුළුවන් එහෙම. එතකොට මේ අවස්ථාවේදී එහෙමත් කියන්න පුළුවන්. එතකොට අපිට ත්‍රිකෝණයක් වෙනවා කියලා උපකල්පනය කළා අපිට එහෙම වෙන්නේ නැහැ කියලා ඔප්පු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පිළිවෙලට හදාගන්න පුළුවන් මේ අවස්ථාවේ. දුර පුතාලා එතකොට ඒක ලියා ගන්න ඒ කොටසත් ලියාගෙන chat එකේ දාන්න ඒ කොටසත්. එතකොට අපිට ඊළඟ කොටසට යන්න. දූල පුතාලා ලියාගෙන ඉවර ඇති කියලා හිතනවා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. තාම ලියනවා කියන්න. අපි ඊළඟ කොටසට ගියොත් එහෙම එතකොට අභ්‍යාස මේ අවස්ථාවේදී 8 3 කියන අභ්‍යාසය දීලා තියෙන. එතකොට මේක දූල පුතාලා කරලා බලන්න. ඒතරම් අපහසු ගානක් නෙවෙයි. මොකද අංශක 180ක් වෙන්න ඕන අභ්‍යන්තර කෝණවල එකතුව. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් බාහිර කෝණ. එතකොට ඒකේ බාහිර කෝණවල එකතුව මේ බාහිර කෝණ කියලා කියන්නේ. එතකොට ආභ්‍යන්තර අනිත් කෝණ දෙකේ එතකොට එකතුවට සමාන වෙනවා කියන එක. එතකොට ඒ වගේම ප්‍රතිමුඛ කෝණ සමානයි කියන එක ඊළඟට අනුරූප කෝණ සමානයි කියන අවස්ථාව. එතකොට ඒ ටික භාවිතා කරාම දූල පුතාලට එතකොට ඊළඟට ඒකාන්තර කෝණ කියන එක එතකොට සමානයි කියන මේ කොටස් ටික භාවිතා කරලා ඕන ගානක් හදන්න පුළුවන්. ඒක අමතක කරන්න එපා ඒ කොටස් ටික. එතකොට ඒ ගණන් ටික හදලා බලන්න. එතකොට අපිට ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අපි ඊළඟ කොටස අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන මේකේ ඔප්පු කිරීම තියෙන්නේ. එතකොට මේ කොටස
සුට්ටක් ඉන්න බැලුවොත් එහෙම තව පොඩ්ඩයි මේ පාඩ මේ තියෙන. එතකොට අපි මේ කොටස අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේකෙදී මේ ඔප්පු කිරීම කොහොමද ඔප්පු කරන්න කියන එක තමයි තියෙන්නේ. එතකොට අපි ඒක ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතන ඉඳන් අපි 92 වෙනි පිටුවෙන් අදට අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි 93 වෙනි පිටුවේ ඉඳන් ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දුවල පුතාට අහන්න පුළුවන්. නැත්නම් අපි අදට පාඩම මෙතනින් අවසන් කරනවා. දුවල පුතාට සුබ රාත්‍රියක්.